වාසනාවන්ත පින්වත්නි පූජනීය අපේ හාමුදුරුවෝ වහන්සේගෙන් අවසරයි විශේෂයෙන් අද දවසේ 2021 වර්ෂයේ අපි විසින් සිදු කරන මේ වෙසක් පින්කම් මාලාවට සමගාමීව අපි කල්පනා කළා ආරායිත ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩමවා ගත්තොත් හොඳයි කියලා. ඉතින් මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන රාහුල හාමුදුරුවෝ පිළිබඳව. ඉතින් අපි දෙනම මේ හැම දෙයක්ම එකට සාකච්ඡා කරන්නේ. ඉතින් අපිට කොහොම හරි ලංකාවේ අපේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න කටයුතු කරන හිටිය උන්වහන්සේ අසනීප වුණා. ඉතින් නමුත් අපිට ඊටත් වඩා මේ සමහර මේ අය දැකලත් ඇති දැනට ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරන ඒ වගේම ගුවන් විදුලියේ රූපවාහිනිය ධර්ම දේශනා මාලාවන් ගණනාවක් ඒ වගේම ධර්ම සාකච්ඡාවන් වගේ දේවල් වලට සම්බන්ධ වෙමින් ලංකාව තුළ අධ්‍යාපනික වශයෙන් වගේම සමාජීය වශයෙන් ආගමික වශයෙන් විශාල කැපකිරීමක් සේවයක් කරන අපේ රාහුල හාමුදුරුවන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් වන දර්ශනපති පූජ්‍ය පොළොමාරුවේ වාචිස්සර හාමුදුරුවෝ අපිට අද මේ අවස්ථාවට සම්බන්ධ කරගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් සමාවෙන්න ඕන ඇත්තරම මේ ඊයේ හරි පෙරේද හරි තමයි අපිට මේ ආරාධනා කරන්න හම්බුනේ. ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් කොච්චර කාර්යබහුල වුණත් මේ ආරාධනාව පිළිඅර ගැනීම පිළිබඳව ඉතින් ඔබ වහන්සේට අපේ මේ පින්වතුන් වෙනුවෙන් අපි වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිට අනුකම්පාවෙන් මේ පැයක පමණ ධර්ම දේශනාව සිද්ධ කරන ලෙස. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අපි හාමුදුරන්ගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි. මේ අපේ පෙරතන හාමුදුරුවන්ට රාහුල හාමුදුරුවන්ට අපේ ඔය හැමෝටම මම හොඳට ඇහෙනවා කියලා හිතනවා. ඇහෙනව නේද? එහෙමයි ස්වාමීනි. ඒක තමයි. ඉතින් බොහොම සන්තෝෂයි මේ ලංකාවේ ඉඳන් ඉතින් ඇමරිකාවට නේද තාක්ෂණයේ දියුණුවත් එක්ක බණ කියන්න ලැබිච්ච එක. ඊට අවුරුදු කීපයකට කලින් නම් කැනඩාවේ හිටියා. ඉතින් බණ කිව්වා ගොඩාක් එහෙ. ඉතින් දැන් මෙහි ඇවිල්ලා මෙහි හිටියට මේ කාලේ ගොඩාක් බණ කියන්න ලැබෙනවා. ඊට අඩුයි ගොඩක් මේ වගේ ඉතින් ඔන්ලයින් තමයි කරන ඒවා. ඉතින් අපි උගන්වන ඒවත් විශ්වවිද්‍යාලේ වැඩ ඔක්කොම ඔන්ලයින්. ඉතින් අපි හිතුවට වැඩිය ලංකාවේ තත්ත්වය ටිකක් මෙහි ගැන දන්නවනේ නේද? උගක් අවදියෙන් ඉන්නේ. ඔයත් ඔක්කොම වෙනස් වුණා. දැන් ඉතින් ටිකක් ඒ තරම් හොඳ මට්ටමේ නැහැ රටේ තත්ත්වේ. මිනිස්සු ඔක්කොම බය වෙලා ගෙවල් වල ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එදා වේලා හරි හම්බ කරගෙන කන මිනිස්සු ගැන නෙමෙයි. අර දෛනිකව කුලී වැඩක් කරලා එදා හම්බ කරගෙන කාපු මිනිස්සයන්ට එහෙම කෑම බීමක් නැති මට්ටමේ රට වහන්න කියලා හැමෝම කිව්වට වැහුවම බරපතල ප්‍රශ්න ඊට පස්සේ මිනිස්සුන්ට අර ගෙදර ගෙවල් වල ගිහිල්ලා වැඩ කරලා පුංචි දවසේ හම්බ කරගෙන කාපු අයගේ ඔක්කොම බඩ වියත කොහොම හේදිලා ගිහිල්ලා මේ මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. ඉතින් වෙසක් පොයත් මෙහෙම්මම යනවා. ඉතින් ඔයත් දන්නවා දැන් අපි කියන්නේ කර්ෆියු නෙමෙයි සංචරණ සීමා කියලා. එහෙම කිව්වට කොහොම වුණත් දැන් ඒ ඔක්කොම වැහිලා යනවා. වෙසක් පොයට වෙනදා අපි පන්සල් වල කොච්චර වැඩ කරනවද දැන් ඒ ඔක්කොම බෞද්ධ කොඩියකට සීමා වෙලා පන්සලේ පිරිත් දාලා අපි එහෙම තමයි යන්නේ. ශ්‍රී ලංකාවේ දැන් මෙහෙම Zoom හරහා එහෙම ඔන්ලයින් වැඩසටහන් කරන ගොඩාක් මේ වගේ දේවල් වලට ලොකුවට ප්‍රවණතාවයක් නැහැනේ. ටීවී එක දිහා බලන් ඉන්න එක තමයි ගොඩක් තියෙන්නේ. ඔය ඇත්තන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. මං සම්බන්ධ වුණා ඔය වැඩසටහනට අපේ පිරතන හාමුදුරන්ගේ භාවනාවට දේශනාවට උදේ මං ඒවත් අහගෙන හිටියා.
හරීම සතුටුයි. ඔය ඇත්ත හරීම වාසනාවන්ත පිරිසක්. ඇමරිකාවේ හිටියත් ලෝකේ කොහේ කොයි මුල්ලක හිටියත් තුනුරුවන් එක්ක ඉන්නවා නම් ඒ ජීවිත තනි වෙලා නැහැ. ඉතින් අන්න ඒක ඒ වගන්තිය මතක තියාගෙන අපි ධර්ම දේශනාව ආරම්භ කරමු කියලායි මට හිතෙන්නේ නේ. මට පැයක වගේ කාලයක් දීලා තියෙනවා. රාහුල හාමුදුරුවෝ තමයි ඊයේ හෝ පෙරේදා මට කිව්වේ ඊයේද කොහෙද. ඉතින් මං හරි සතුටින් බාරගත්තා. මොකද බණක් කියලා කියන්නේ බුදු බණක්නේ. මගේ හිතේ තියෙන ඒවා කියනව නෙමෙයිනේ. මගේ ජීවිතේ තුනුරුවන් එක්ක ගත කරපු ජීවිතේ මං ලැබපු අත්දැකීම් ටික ඒක ෂෙයා කරගන්න එක නේද හැමෝම එක්ක. ඉතින් ඔය ඇත්තන්ට ඒක කියන්න අවස්ථාව ලැබලා දුන්නට අපේ පියරතන හාමුදුරුවන්ට රාහුල හාමුදුරුවන්ට පන්සලේ කන්සාස් මෙඩිටේෂන් සෙන්ටර් කියලා කියන්නේ නේ. ඔව් ඉතින් හැමෝටම බොහොම පිං. පොඩි වෙලාවක් තියෙන නිසා අපි මෙහෙම යමු. ඒ අතරේ මං හරි සතුටුයි. මම මෙහි තනියමනේ ඉතින් මේ කම්පියුටරේ දිහා බලාගෙන කියවන්නේ. ඒ නිසා ඔය ඇත්තොත් අපි පොඩි question and answer session එකකුත් මේ අතරේ යමු. පුංචි දරුවෝ එහෙම ඉන්නවා නම් ඉංග්‍රීසි වලින් කමන්නේ ඒත් මම පැහැදිලි කරලා කියන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම්. එතකොට මොනවා වුණත් කමන්නේ ධර්මය සම්බන්ධයෙන් කතා කරන ගමන් අපි පොඩි ඩයලොග් එකක් වගේත් මේක කරගෙන ගියාම සාකච්ඡාවක් වගේ නේද? එතකොට හොඳින් කරගෙන යන්න පුළුවන්. දැන් එතකොට උදේ කැම බීම කොහොම හරි අද දාන්නේ නේ. ඒව හරි. ඔක්කොම. එහෙනම් තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි කියන්නේ. තෙරුවන් සරණයි කියන්නේ. තෙරුවන් සරණයි. මෙහෙට ටිකක් වැස්ස නිසා සමහර වෙලාවට මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙත් පොඩි ඒවා එන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මට ඒක මේ chat එකටත් දාන්න පුළුවන්. ඔය ඇත්තෝ මෙහෙම වුණොත් දාන්න පොඩි මැසේජ් එකක් අපි ඒක ආපහු රිපීට් කරමු කියමු. එහෙනම් මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්මයට මාගේ নমස්කාරය වේවා. ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ආදී කොට ඇති මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා කියලා සාදු නාදයක් පවත්වන්න. පින්නතුනි අපේ ලංකාවේ නම් ඉතින් බණ කියනකොට දේවත ආරාධනාවක් කරලා දෙවියන්ට ආරාධනා කරලා නේද? එහෙම තමයි. අර ඒ ඔක්කොම යන්නේ. ඒ කොහොම වුණත් කමන්නේ ඔන්ලයින් කරත් මේ විශ්වයේ වැඩවසන සියලුම ලෝක සත්වයා මේ ධර්ම ශ්‍රවණයට සාකච්ඡාවට මේ ලැබෙන පුණ්‍ය ඵලය අනුමෝදන් වෙන්න එකතු වෙත්වා කියලා සාදු නාදයක් පවත්වමු. මොදෙනාට තිරුවන් සරණයි. රාහුල හාමුදුරුවෝ මම ඊයේ කිව්වම මම කිව්වා අපි හරිම සතුටුයි අපි කතා කරමු කියලා. එහෙම තමයි පටන් ගත්තේ. මෛත්‍රී භාවනාවේ හිම ඔය ඇත්තු කරනවා දැක්කම ඇහුවම හරිම සතුටක් හිතුණා. ඔය පුංචි වචනයක් වුණත් සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතනකොට ඒ තුල මහා ලොකු ආශිර්වාදයක් Tamanට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ඇති වෙනවා. මේ කොවිඩ් වසංගත කාලේ රාහුල හාමුදුරුවෝ දන්නවා දැන් අද තමයි අපි පාසු කුලේ දුන්නේ අපේ ගණේමුලේ ලොකු හාමුදුරුවෝ අර රසික කියලා පන්සලේ කාලේ ඉඳලම හැදිච්ච මලේ හිටියා දැන් මෙහි ඉන්නේ යා. එයාගේ ලොකු තාත්තා නැති වෙලා. ඒ පවුලටම affected positive. නුවර ඉතින් ඒ වගේ තත්ත්වයක් දැන් තියෙන්නේ. ඉතින් අපි දන්න කියන ගොඩක් අය විශ්වවිද්‍යාලේ නම් ගොඩක් අය ඉන්නවා ඒ වගේ. ඉතින් පාංශු කුලේ දෙනවා කියලා කියන්නේ ඒකත් අර ෆෝන් එකෙන් සම්බන්ධ වෙලා ගාතාව කියලා. ඉතින් මේ මරණේ බලන්න යන්නත් නැහැ. ඉතින් මරණේ සීල් කරලා දැන් රෑ 9 ගානට පුච්චන්න ගෙනියනවා කිව්වා.
ඒ වගේ තත්ත්වයක්. ඉතින් මේ වෙලාවේ අපට තියෙන හොඳම ලොකුම රැකවරණය ලෝකෙටම බලපාපු ප්‍රශ්නයක් නෙමේක නේද? ලොකුම රැකවරණේ අර තුනුරුවන් අදිෂ්ඨාන කරලා තුනුරුවන් විශ්වාස කරලා ඒ තුනුරුවන්ගේ අදිෂ්ඨානයෙන් ආශිර්වාද කරන එක. අදිෂ්ඨානය කරන එකමයි මේ කියන්නේ. ඔය අදිෂ්ඨාන කියන්නේ පාරමිතාවක්නේ නේද? පාරමිතාවක් දස පාරමිතාවලින් එකක් තමයි අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ. දැන් සමහරවිට අපි බොහෝම පුංචි උදවිය අපේ ලොකු ಗುಣ වඩපු ಗುಣ එහෙම ඇත්තේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා මේ විශ්වයම අඳුනන ගුණයක්. බුද්ධ ගුණය කියලා කියන්නේ. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ සිහි කරලා අදිෂ්ඨාන කරාම ධර්ම රත්නය සිහි කරලා අදිෂ්ඨාන කරාම සංඝ රත්නය සිහි කරලා අදිෂ්ඨාන කරාම ඒක හරි ප්‍රබලයි. ඒ උදාහරණයක් කියනවා නම් අපි දැන් දියැලි දැකලා තියෙනව නේද? වෝටර්ෆෝල්ස්. ඇමරිකාවේ නම් ওই පැත්තෙන් මෙහෙට ආවම මම බැලුවා අර කැනඩාවේ ඉඳලා නයිගරා ඒ පැත්තෙන් ඇවිල්ලා. ඉතින් නේද දියැලි වැටෙන්නේ මේ උඩ ඉඳලා පල්ලෙහාටනේ. වතුර ගලාගෙන යන්නේ නේද? අන්න ඒ වගේ මේ ආශිර්වාදයේ බොහොම ඉහළ තැනක තියෙන අපි ඒක ගන්න ඕනේ. එතන තියෙන එක. නේද? ඒක රිසීව් කරනවා කියන එක වෙනම එකක්. ඒක හරි අමාරු වැඩක්. අපි ඒකට ඇක්සෙප්ට් වෙන්න ඕනේ. අර ෆෝන් කෝල් එකක් වගේ තමයි. කෝල් එක එනකොට අපේ එකත් කවරේජ් එකේ තියෙන්න ඕනේ. එතකොට තමයි එන්නේ. ඒ වගේ බුදු ගුණ තාම මේ විශ්වයේ තියෙනවා. තුනුරුවන් ගුණ මේ විශ්වයේ පවතිනවා. හැබැයි මේ විශ්වයේ තියෙන මේ තුනුරුවන් පිළිබඳ ගුණය අපි ඒ ආශිර්වාද ලබා ගන්න නම් අපි අදිෂ්ඨානය කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒක කොහොමද ලබා ගන්න කියලා ඒ ආශිර්වාදය. අර බුදු ගුණ දන්න තරමට අපට ඒක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් මේ විශ්වයේ මේ පැතිරෙන රෝග බය, අමනුස්ස බය, දුර්භික්ෂ බය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලාවට ඔන්න දැන් මම අපි ඒක පොඩි සෙන්ටෙන්ස් එකක් නේ චූටි වචනයක් ටිකක් එතන තියෙනවා. දැන් මේ බණ කියන්නේ බුදු ගුණ බලයෙන් දැන් අපි අර රෝග බය, අමනුස්ස බය, දුර්භික්ෂ බය දුරු වේවා කියලා අදිෂ්ඨාන කරනවා. හැබැයි අර අදිෂ්ඨානය කරන්න අපි හයිය ගණන බුදු ගුණ බලයෙන් දියැලක් වගේ තේරුණානේ ඒ උඩින් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිත දියුණු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්න ඕන. ඒ බුදු ගුණ ගැන හිතලා ආන්නේ බුදු ගුණ බලයෙන් ලෝක සත්වයෝ සූපත් වෙත්වා කියලා අධිෂ්ඨාන කරා. එතකොට තමයි ඒ ආශිර්වාදය දෙන්න පුළුවන් මිනිස්සුන්ට. ගන්න පුළුවන් අපිට ඒක. ඒ වගේම දහම් ගුණ බලය ධර්ම රත්න සංඝ රත්න. දැන් ඔය පුංචි උදාහරණයකට මම මේ කියන්නේ ඒ කිව්ව කාරණේ පැහැදිලි කරන්න. දැන් ඔය විශාලා මහනුවර තුම්බිය ඇති වුණාම රෝග බය අමනුස්ස බය දුර්භික්ෂ බය ඇති වුණාම ඒ වෙලාවේ පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ මහා කරුණා සිත උපද්දවල මේ සජ්ජායනය කරපු රතන සූත්‍රයේ අන්තර්ගතය හොයලා බැලුවම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. එච්චර ඒ ටික තමයි තියෙන්නේ. තේරෙනවනේ? ඔයත් දන්නවා ඒක. ඔය රතන සූත්‍රයේ ආරම්භක ගාථා ටිකේදී කියනවා දෙවියන් සහිත බ්‍රහ්මකායික සත්වයෝ මේ සියලුම ලෝක සත්වයන්ට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ආඥාවක් පතුරවනවා. ඒ ආඥාව තමයි නේ රක්ඛත අප්පමත්තා කියන. මේ දිවාච රත්තෝච හරන්ති යේ බලෙන් දිවාරෑ දෙකේ පින් අනුමෝදන් පින් කරන මේ ලෝක සත්වයෝ නේ රක්ඛත අප්පමත්තා අප්‍රමාදීව ආරක්ෂා කරන්න කරත්වා කියලා තමයි මේ මතක් කරන්නේ. එතකොට මතක තියාගන්න ඕන දැන් මේ අපි ඉන්න ලෝකේ සක්දෙවි හාමුදුරුවෝ වැඩ ඉන්නවා තව්තිසාවේ. සතරවරන් දෙවි හාමුදුරුවෝ වැඩ ඉන්නවා. ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ.
ඉතින් එතනින් එහාට දේවතල 6ක් මේ දේවතල 6න් උඩහට බඹතල සහම්පති බ්‍රහ්ම රාජයා. ඒ බ්‍රහ්ම රාජයෝ තමයි අර කිරිපිඬු වළඳලා අර අනෝමා ගන්තරේදී පාත්‍රය පා කරලා ඇරලා වජ්‍රාසනයේට බුදු වෙන්න වඩිනවන්නේ එතන ඉඳලා. සුජාතාව දීපු කිරිපිඬු වළඳලා ඒ වඩින්නේ සහම්පති බ්‍රහ්ම රාජයා ඔසවපු කුඩේ යටින්නේ. ඒ බ්‍රහ්ම රාජවරු තාම වැඩ ඉන්නවා මේ විශ්වයේ. අපි උන්වහන්සේලා සිහි කරලා මේ ආශිර්වාද කරන්න ඕන. මොන දැන් ධර්ම දේශනාව අවසන් වෙනකොට අපි ආශිර්වාද අධිෂ්ඨානය කරමු ඈ. දැන් මේකට පෙරහුරුව තමයි මම මේ කියන්නේ. එතකොට ඔය සූත්‍ර පිටකයේ ඇතුළට හොඳට ගිහිල්ලා බැලුවම පේනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගඨීකාර බ්‍රහ්ම රාජයෝ යාළුවෝ දෙන්න. අහලා තියෙනවනේ ඈ ගඨීකාර බ්‍රහ්ම රාජයෝ. එතකොට ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේගේ නම ජෝතිපාල. යාළුවෝ දෙන්න. ඉතින් බලෙන් තමයි බුදුහාමුදුරුවෝ දකින්න එක්කන් ගිහිල්ලා තිබුණේ. බලෙන්. ඉතින් පස්සේ පැවිදි වෙලා එහෙම පෙරම් පුරලා හැබැයි මේ ජෝතිපාල ඒ කාලේ යාළුවා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ගඨීකාර බ්‍රහ්ම රාජයන්ට කලින් බුදු වුණා. නේ? ඉතින් හැබැයි බඹතලේ තාම ගඨීකාර බ්‍රහ්ම රාජයෝ වැඩ ඉන්නවා. නේ? ඉතින් අපිට දැන් අවුරුදු 2500ක් වුණාට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අපි මේ වෙසක් සැමරුවට දේවතලවලට බඹතලවලට අරගෙන බැලුවම ඒ ඇත්තන්ට ඒ මහා 이르දිමුතුන් වහන්සේලට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ලොකු කාලයක් නෑ තාම. නේ? ඉතින් ඒ සිල් ගුණ පුරපු මහා උතුමෝ තාම මේ විශ්වයේ වැඩ ඉන්නවා. ඒ සක්දෙවි හාමුදුරුවෝ ඒ විතරක් නෙමෙයි. පොඩියට හිතන්න බලන්න එදා අර මහා බිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ පපුව පැලිලා මැරුණනේ කන්තක අශ්වයාගේ. දැන් කන්තක දේව පුත්‍රයෝ මේ විශ්වයේ වැඩ ඉන්නවනේ. නේද? ඉතින් ඒ වගේ නාලාගිරි හස්ති රාජයා. ඉතින් ආලවක සූත්‍ර දේශනා කරපු ආලවක යක්ෂයා කියලා සෝවාන්ලා දැන් මේ විශ්වයේ වැඩ ඉන්නවනේ. අන්න ඒ වගේ. එතකොට අපි මේ 이르දිමුතුන් සිහි කරලා ගුණවතුන් සිහි කරලා මේ රතන සූත්‍රයේ තියෙන මේ ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කරලා අපි අදිෂ්ඨාන කරන්න ඕන. මේ වෙලාවේ බුද්ධ ශ්‍රාවකයෝ හැටියට මම ඔය ඇත්තෝ අපි ඔක්කොම බුද්ධ ශ්‍රාවකයෝනේ. බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයිනේ නේද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසටමනේ අපි ඔක්කොම එකතු වෙලා අදිෂ්ඨාන කරන්න ඕන මේ වෙලාවේ මේ මහ පොළොවෙන් මේ රෝග බය. මෙතන රෝග බය විතරක් නෙමෙයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕන මේ ලංකාවේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච සිද්ධි මාලාව පිළිබඳව හොඳ සිහියෙන් හිටපු කෙනෙකුට හොඳට පැහැදිලිව පේනවා මෙතන අමනුස්ස බලවේගිකුත් ක්‍රියාත්මක වෙනවා. ලෝකෙම එහෙමයි. මිනිස්සු මැරෙනවා මේ රෝග බය පැතිරලා යන්න බය කියන එක හිත ඇතුළට එනවා. ඒ බය ඇතුළේ ඉන්නේ අමනුස්සයෝ. අමනුස්සයෝත් ඉන්නවා. දැන් අපි දෙවිවරු බ්‍රහ්ම රාජවරු ඉන්නවා වගේම මේ ලෝකේ අමනුස්ස කොටසක් ඉන්නවනේ. දැන් ඔය ආඨානාටිය සූත්‍රය එහෙම දැන් මේ මම ගොඩක් තැන් වලින් අරගෙන මේ ඔය ඇත්තන්ට කියන්නේ ආඨානාටිය සූත්‍රයේ දිහා බැලුවාම ඒක ඇතුලේ තියෙනවනේ හොඳට බුදුරජාණන් වහන්සේට අකමැති යක්ෂයෝ ඉන්නවා. කුම්බාණ්ඩේ ඉන්නවා. මොකද කියලා ඇහුවා. ඇහුවම බුදුහාමුදුරුවෝ කියනවා සත්තු මරන්න එපැයි කියලා. ඒකට අකමැති ඒ යක්කු. ඒකට සත්තු මරනවට කැමති යක්ෂ භූත ප්‍රේත කොටස් ඉන්නෝ ලෝකේ. පව් කරනකට පවට පොළඹවන අය ඉන්නවා. ඔය මේ පස් පවටම අපිව යොමු කරන අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ඉතින් එයාලා බලන්නේ අපි මේ පැත්තට ගන්න. ඉතින් මේ වගේ රෝග බය ලෝකෙ පැතිරෙනකොට අමනුස්ස බය පැතිරෙනවා. ඔය පුංචි උදාහරණයක් මම කියනවනම් ඒක මතක් කරන්නත් හොඳ නෑ. මේ පහුගිය කාලේ ලංකාවේ සිද්ධ වෙච්ච ඒවා කපනවා කොටන ඒ වගේ මනුෂ්‍ය ඝාතන ඒව දිහා බැලුවම මේ මිනිස්සු ඒ තරමට ක්‍රියාත්මක වෙන්නේ දරුණු ද්වේෂයෙන් එකිනෙකා කෙරෙහි අර අමනුස්ස බලවේග නිසා.
ඒ වගේම දුර්භික්ෂ බයක් දැන් එනවා. ඒ කියන්නේ ආහාර පානවල ගුණය අඩුයි. අපි කෑවට ඒක අර ඇඟට අවශ්‍ය කරන ඕජස ඒවයි නැහැ. තේරෙනවනේ? ඉතින් ලංකාවේ නම් හරියටම තියෙන පහුගිය කාලේ හරියට ඒ වගේ ප්‍රශ්න ඇති වුණා. ඉතින් දැනුත් එහෙමයි. අපි හිතන්නේ නැහැ කොහේ හිටියත් ලෝකේ මේව ඒ තත්ත්වෙන් පවතිනවා. ඉතින් මේ රෝග බය, අමනුස්ස බය, දුර්භික්ෂ බය නිතර පැතිරෙනකොට ලෝකෙට තියෙන එකම ශාන්තිය දැන් මම ඔයත් බය කරනවා එහෙම නෙමෙයි මේ කියන්නේ මේක ඇතුලේ තියෙන සත්‍ය තේරුම් අරගෙන ඔළුව කෙලින් තියාගෙන වැඩ කරන්න කියලා. මේ වෙලාවේ හොඳ බෞද්ධයෙක් නම් කරන්න ඕන දේ තමයි තමන්ගේ හිතේ වැඩ කරන්නේ පංච නීවරණද සප්ත බොජ්ජංගද කියලා තේරුම් අරන් කටයුතු කරන එක. ඔක දවසක විතර බණක්. මේ වෙලාවේ තමන්ගේ හිත ගැන අවදියෙන් ඉන්න ඕන කණ්ණාඩියේ මූණ බැලුවා වගේ මේ ලෝකේ මේ සිද්ධි වෙනකොට අපි අහන්නේ උදේ නැගිටලා අහන්නේ අද මරණ කීයද? අද කී දෙනෙක් ලෙඩ වෙලාද? ඕවා තමයි අපි අහන්නේ. එතකොට අපි එහෙම ලෝකෙ ගැන මේ පැතිරලා යන මේකත් එක්ක බැලුවම අපේ හිතේ නිතරම රැව්පිලි රැව් දෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. තරහ සිතුවිලි, හිතේ මැලි බව, සිතිවිලි වල මැලි බව, සැකය එතකොට මේ කාම වස්තු එක්ක මේ ගැටෙන ඇලෙන ස්වභාවයත් එක්ක මේ සිතුවිලි නම් හිත ඇතුලේ තියෙන්නේ අපි මේ කියන එකෙන් ගැලවිලා නැහැ. අපි බලනවා අපේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සප්තබොජ්ජංග ධර්ම ටික. ඔකට ඉතින් හිතගෙන අවධානයෙන් ඉන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. තේරුණානේ? හොඳ බෞද්ධයෙක් නම් මේ වෙලාවේ ඕක තමයි කරන්න ඕන. නිතරම හිත ගැන අවධානයෙන් ඉන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට අර අදිෂ්ඨානය ආශිර්වාදය කරන්න පුළුවන්. මොකද අපි නිතර වඩන්නේ මේ ලෝකේ යන විදියට මේ අපි නිවුස් දැනගන්න ඕනේ ඒව මේව තමයි. හැබැයි ඒක ඇහුවා අපි ඒක සිතුවිලි තරහා ව්‍යාපාදය බය ඇති කරගන්නවා නම් අපි එතන පැටලිලා. අන්තෝ ජට බහි ජට. ඇතුළෙත් ප්‍රශ්නයක් හදා ගන්නවා පිට ප්‍රශ්නේ බලලා. දැන් ඉස්සර නම් පව් කරාම ඒ පව් කරන කෙනා විතරයි පව දන්නේ. දැන් එහෙම නෑ. පව රෙප්ලිකේට් වෙනවා. මල්ටිප්ලයි කරන්න පුළුවන්. කොහොමද? අර පෙන් ඩ්‍රයිව් එකකින් කම්පියුටරේට වෛරස් එකක් දාලා ගන්නවා වගේ. නිවුස් බැලුවම වෙන කොහේවත් ලෝකේ කරපු පව් අපිට ආපහු සමාදන් වෙන්න පුළුවන්. කොහොමද? වෙන කොහෙවත් කරපු බෝම්බ ගහපු අරෝමේව ඇලුවම අපි ඒ ගහපු මිනිස්සු ගැන වෛරය ඇති කරගන්නවා, මැරිච්ච මිනිස්සු ගැන තව එකක් ඇති කරගන්න. මේ ඔක්කොම බැලුවම අපේ හිත නීවරණ නිවන ආවරණය කරන සිතිවිලි වලින් වැහිලා. හැබැයි සප්තබොජ්ජංග ධර්ම වැඩිලා නැහැ. පව් සමාදන් වෙනවා අපි. නේ? පව් සමාදන් වෙනවා අපි. ඉතින් අන්න ඒක තමයි බරපතලම දේවයින් ගැලවෙන්න ඕන. ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ද්වේධා විතක්ක කියලා සූත්‍රයක්. දැන් ඔය ඇත්තට කියවන්න පුළුවන් නේ. බැලුවම බුදුරජාණන් වහන්සේ මහබිනික්මන් කරලා උන්වහන්සේ දැන් මේ යන්නේ බුදු වෙන්න ගමනනේ. සංසාරේ පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදු වෙන්නයි මේ උන්වහන්සේ මහබිනික්මන කරලා ගියේ. හැබැයි ගිහිල්ලා උන්වහන්සේ මේ රුක් මුලක වාඩි වෙලා භාවනාව වඩන්න උත්සාහ කරනකොට උන්වහන්සේගේ හිතටත් එනවා මොනවද එන සිතුවිලි? කාමයේ පිළිබඳ සිතුවිලි. නෙක්ඛම්ම සිතුවිලි සංකල්ප පහළ වුණේ නැහැ. කාම සංකල්ප පහළ වුණා. ව්‍යාපාද සංකල්ප ඇයි රජමාලිගාව තුනකනේ හිටියේ? එක පාරට මේ ඇඟ ගලව ගත්තට හිත ගැලවුන්නේ නැහැ එතනින්. දැන් ඔන්න කාමච්ඡන්ද පහළ වෙනවා. කාමසිතිවිලි ව්‍යාපාද පහළ වෙනවා. ඉතින් මේව පහළ වෙනකොට නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද, අවිහිංසා සංකප්ප කියන මේ සම්මා සංකප්ප කියන ආර්ය මාර්ගයේ දෙවැනි
අංගයට අදාළ සිතුවිලි පහළ වුණේ නැහැ. පස්සේදී බෝධිසත්වයන් වහන්සේ ওই ද්වේදා විතක්ක සූත්‍රය කියවන්න ස්ටඩි මේව හෝම්වර්ක් මේ අතරේ එතකොට දැන් එතකොට කියවනකොට තේරෙනවා ඒ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම මේ හිතේ ඇතිවෙන විතර්ක මේ බරපතල වචන කියලා හිතන්න එපා මේ සිතුවිලි විතර්ක කියන්නේ දැන් අපි දැන් ඔය ඇත්ත මම මේ බණ කියන ගමන් කල්පනා කරන්නේ හිතනවනේ මොනවා හරි හිත ඇතුලේ දුවනවනේ සිතුවිලි ඒ විතර්ක සිතුවිලි ඒවා බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා මොනවද ඒ කොටස් දෙක ද්වේධා විතක්ක කියලා කිව්වේ ඒකයි කොටස් දෙකක් කරා කොටස් දෙකක් කළා ඒ සිතුවිලි මොනවද ඒ කොටස් දෙක අර සම්මා සංකප්පයට අදාළ කොටස් දෙක නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප ඒක තමයි සම්මා සංකප්පයට අදාළ කොටස් තුන හැබැයි ව්‍යාපාද හිංසා නේද කාම සිතුවිලි උපදිනවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට ඔන්නෝම කොටස් දෙකක වෙන් කරගෙන බෝධිසත්වෝ කල්පනා කළා මේ කාමයේ ගැන සිතුවිලි මට එනවනම් මම දන්නෝ මේ මම කාමසුකල්ලිකාණු යෝගයේ හිටපු කෙනෙක්. ඉතින් ඒකෙන් මට යහපතක් වුණේ නැහැ මම ඒක අත්හැරලා ආවේ. ඒ නිසා මම ඒකෙන් ගැලවෙන්න ඕන. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේට මේ රම්‍ය සුරම්‍ය සුබ මාලිගා යශෝදරාව මේ අත්හැරලා පොඩි දරුවගේ මුණ නොබලා ආවට අර සිතුවිලි ආයේ මතු වෙලා තියෙනවා. එහෙම මතු නොවුනා නම් තමයි වැඩේ නේද? පුදුම. උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් නෙතෙන්ට එනකම් මතු වුණා සිතුවිලි. අන්න එතකොට උන්වහන්සේ වීර්යය කරා. ඒව යටපත් කරගන්න. නේ? එතකොට දැන් ඔන්න ඔය ඇත්තෝ ඉන්න ඉරියව්ව අමාරු නම් දැන් ඔන්න පොඩ්ඩක් ඇඟ මාරු කරගන්න ඕනේ. ඒ අතරේ සමහර වෙලාවට ව්‍යාපාදය ඇති වෙනවා. තරහව, නොරුස්සන ගතිය. හිතේ නොයිවසන ස්වභාවය. නොයිවසන ස්වභාවය, නොරුස්සන ගතිය දියුණු වුණාම ටිකක් දුරට ඔන්න එතකොට ව්‍යාපාද තත්ත්වයට එනවා ඒක. අපි නොකමැති අකමැති දේවල් සිද්ධ වෙනකොට තේරෙනවනේ හිතේ ගැටෙන ස්වභාවයක් කියන මම මේ සරලව කියන්නේ ඒක හැබැයි ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා අනේ ව්‍යාපාදේ නැති කරන මෛත්‍රී සිතුවිලි වඩා ගන්න හිතන්න එපා දැන් මේ ඔය අපි හිතනවනේ දැන් අපි මේ වැඩිපුරම දැන් ඔය ඇත්තෝ හිතන විදිහට අපි නිතරම තරහව මෛත්‍රිය ඇති කරගන්නේ දුර ඉන්න අයත් එක්කද ළඟ ඉන්න අයත් එක්කද වැඩිපුරම ගැටෙන්නේ එක වහලයට ඉන්න අයත් එක්ක ඉතින් ආදරේ කරලා ආශ්‍රය කරලා තමයි කසාද බඳින්නේ හැබැයි එක වහලයට ඉන්නේ ඒ වුණාට දෙන්න නොරුස්සන ගතිය ඇති වෙනවා ඉතින් ඒ තමන් නොදැනුවත්ව මේක වෙන සමහරලාවට මේ දෙමව්පියන්ට දරුවෝ ගැන ඇති වෙනවා ඒක. දැන් අපි හිතමු එකම දිගට වැරද්දක් කරනවා නම් දරුවට කියනවා මේක කරන්න එපා කියලා. හැබැයි ඊළඟට දෙමව්පියන්ට තරහ යනවා. තරහෙන් අපි එතකොට අන්න අපිට වැරදිලා මම. තේරෙනවනේ? ව්‍යාපාදය ඇති වෙනවා හිතේ. තරහව ඇති වෙනවා හිතේ. ගැටීම ඇති වෙනවා හිතේ. තේරෙනවනේ ඒක ඇති වෙනවා. අන් බලාගෙන ගියාම ලෝකේ නෙමෙයි ප්‍රශ්නේ වැඩිපුරම තියෙන්නේ ගේ ඇතුළේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්තිමට හොඳට ඔබ්සර්ව් කරාම තේරෙනවා ගේ ඇතුළේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ හිත ඇතුළේ කියලා. හිත ඇතුළේ කියලා. මොකද මේ ඔකට පුංචි උදාහරණයක් තියෙනවා. මේ ලස්සන දැන් අපි ඔය පුංචි දරුවෝ ඉගෙන ගන්න වයිට් බෝඩ් එක තියෙනවනේ. වයිට් බෝඩ් එකේ මේක ක්‍රියාකාරකමක්. අපි මනෝවිද්‍යාවේදී එහෙම කියනවා. මේ වයිට් බෝඩ් එකේ කළු පාට මාක පෙන් එකකින් පුංචි ඩොට් එකක් තියලා ඔය ඉන්න ගමන් කරන්න පුළුවන් වර්ක්ෂොප් එකකට මේක වැඩේ කරලා ඉගෙන ගන්න පුළුවන් සුදු පාට වයිට් බෝඩ් එක අරගෙන ඒක මැද කළු පාට ඩොට් එකක් තියන්න මාක පෙන් එකේ තියලා අනිත් අයට take a piece of paper and write what you have in your mind what you see in the picture එයාලා මේ පින්තූරේ දකින දේ ගැන මොනවද තේරෙන්නේ එයාලට හැඟෙන්නේ කියලා ලියන්න කියන්නේ. හුඟ දෙනෙක් ලියන්නේ වයිට් බෝඩ් එක ගැන නෙමෙයි කළු ඩොට් එක ගැන. තේරෙනවද? ඒ කියන්නේ අපි ඔබ්සර්ව් කරන්නේ අර සුදු පාච්චර ලොකු සුදු බිත්තියක් තිබුණාට සුදු වෝල් එක ගැන නෙමෙයි කළු ඩොට් එක ගැන තමයි අපි
නිතරම මේ පොයින්ට් එක ගැන තමයි අපි බලන්නේ. ඒ වගේ තමයි මේ ගැටීම් හිත ඇතුලේ ව්‍යාපාදයේ තරහව නුරුස්සන ගතිය ඇති වෙන තැන් අපි දන්නේ නැහැ. හැබැයි අපිට ලෝකයක් තියෙනවා විවෘත වයිට් බෝඩ් එකක්ම තියෙනවා. ඒක දිහා බලන්නේ නැහැ. අපිට පේන්නේ අර කළු පාට පොයින්ට් එක. ඕනම දෙයක පුළුවන් ඕනම කෙනෙකුට ඒ වගේ කළු පාට පොයින්ට් දකින්න. නේ? ඕනම කෙනෙකුට පුළුවන්. ඕනම දෙයක කළු පාට පොයින්ට් දකින්න. නිතර අර නෙගටිවිටි එක දකින්න නැතුව පොසිටිවිටි එක බලන්න කියලා කියන්නේ ඒකයි අපි ඔය ධනාත්මක සිතුවිලි එහෙම ගැන කතා කරන්න ඉන්නේ ඔය නිසා තමයි ඉතින්. නේද? ඉතින් හැබැයි අපි හිතා ගන්න ඕනේ මේ හිත ඇතුලේ තියෙන මේ ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවෙම අර ද්වේදා විතක්ක සූත්‍රයේදී මෛත්‍රිය මොකද්ද ව්‍යාපාදය මොකද්ද? කාමය මොකද්ද? නෙක්ඛම්මය මොකද්ද? කරුණාව මොකද්ද? හිංසාව මොකද්ද? මේ ටික හොඳට තේරුම් බේරුම් අරගෙන උන්වහන්සේ මේක කොටස් දෙකක් කරගත්තා. කරගෙන උන්වහන්සේ බැලුවා හිතේ. දැන් අපිට මේක කරන්න පුළුවන්. අපේ හිතේ උදේ ඉඳලා නැගිට්ටම රෑ වෙනකන් හිතේ ඇති වෙන්නේ කරුණාවද මෛත්‍රියද එහෙම නැත්නම් ව්‍යාපාදයේද හිංසාවද එහෙම නැත්නම් නෙක්ඛම්මයේද කාමයේද ඒක ඔන්න ඔය ටික අපිට හොඳට බලන්න පුළුවන් ඔකට කියන්නේ මේ මිරර් concept එකක් ඕක කණ්ණාඩියක් පිළිබඳව අපි දකින විදියට බලන්න අපි කණ්ණාඩි ඉස්සරහට උදේ ගිහිල්ලා අපි දිහා බලනවනේ අපි ෂේව් කරලාද නැද්ද නේද කොණ්ඩේ පිරලාද මේ ඔක්කොම බලනවනේ අන්න ඒ වගේ හොඳට බලන්න තමන්ගේ හිත දිහා කියලා. ඔය මම කාලයක් හිටියා පින්වතුනි මේ ඉන්දියාවේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න ගම මානසික රෝහල් වල කේරළ වල එහෙම. ඉතින් මම දොස්තර මහත්තයාගේ පිටිපස්සේ යනවා. ඉතින් මට තියෙන්නේ අර කේස් ස්ටඩීස් ලියන්න තමයි තියෙන්නේ ඒ කාලේ ඉගෙන ගන්න ඉතින්. ඊට පස්සේදී එහෙ ලංකාවේ වගේත් නෙමෙයි ගොඩාක් මානසික ලෙඩ වැඩි. ඒ වගේ මෙන්ටල් හොස්පිටල් වල කැපැසිටි එකට තරන්න බැරි තරමට ලෙඩ වැඩි වෙන කාලා තියෙනවා. ඔය හඳ මෝරන කොටත් මානසික ලෙඩ වැඩි වෙනවයි කියනව නේද? ඒ වගේ පොඩි පොඩි කනෙක්ෂන් තියෙනවා තමයි ඈ. ඉතින් ලෙඩ වැඩි. එහෙම වුණාම මම මේ බනට සම්බන්ධ කතාවක් තියෙනවා මේක ඇතුලේ ඒක කියන්නේ මේ කියන්නේ. ඉතින් දැන් ලෙඩ්ඩු ගෙවල් වල යවන්න ඕනනේ. වැඩිනේ දැන්. යවන්න ඕන ගෙදර. එතකොට කොහොමද දවන්නද යවන්නේ? පොඩි මේ ඩයග්නෝස් එකක් කරනවා. මෙයා ගෙදර යන්න සුදුසුද නැද්ද කියලා. ඒ ડોක්ටර් පර්මිෂන් එක දීලා ඉපයි මෙයා එළියට යවන්න මේ මෙන්ටල් හොස්පිටල් එකෙන් අසයිලම්ස් කියලා කියන්නේ ඒවට. එහෙ. යවන්න ඕන. ඉතින් මෙයාලට පොලිමේ ඉන්න කියනවා. ඉතින් ડોක්ටර් අහනවා. ඔයා මොකද කොහොමද ඔයාට? මට මොකුත් ප්‍රශ්නයක් නැහැ. මම හොඳින් ඉන්නවා. හොඳින් කෑම එහෙම කනවද හොඳට? ඔව් හොඳට කනවා. හොඳට ඉන්නවා. එහෙම කියලා උත්තර දෙනවා. ඉතින් ඒ වගේ අය ගෙදර යවන්නේ නැහැ. එහෙනම් අපි තව ටික දවසක් ඉඳලා බලමුකෝ. එහෙම කියලා යාට කියනවා ඈ. සමහර අය එනවා. ආවම ડોක්ටර් මට තේරෙනවා මට රැට නිින්ද යන්නේ නැහැ. මම බෙහෙත් ටික වෙලාවට ගන්නවා. හිටපු ගමන් හැබැයි මට මාවම කන්ට්‍රෝල් කරගන්න බැරි තරහක් කියනවා ડોක්ටර්. ඒ වෙලාවට මම මගේ අතේ ඇඟිල්ල හපාගෙන ඉන්නවා. එතකොට ඒක තුවාල වෙනවා ඇඟිල්ල. එතකොට ටික ටික මට වේදනාව දැනෙනකොට අතේ ඊට පස්සේ මට තරහව අඩු වෙනවා. ඇයි වේදනාව දැනෙනවනේ ඇඟිල්ල තුවාල වෙලා. ඒ තරම් තරහ මානසික රෝගීන්ට අපිට වැඩි තරහ යනවා යාලට. ඉතින් කියලා. හැබැයි මම බෙහෙත් වෙලාවට ගන්නවා ડોක්ටර්. මම දන්නවා මට තරහ යන වෙලාව. එතකොට මම මේ ડોක්ටර් කියලා දීපු දේවල් කරනවා. එයා ගෙදර යවනවා. මොකද්ද මේක ඇතුලේ තියෙන රහස? අර ලෙඩ්ඩු දෙන්නගෙන් එක්කෙනෙක් ගෙදර යවන්න අනිත් එක්කෙනා හොස්පිටල් එකේම තියාගන්න තියෙන රහස මොකක්ද? දැන් මම කලින් කිව්වා ඔක ඇත්ත. දන්නවා. The patient has got an insight of the problem. If he knows what the problem is, if he has the knowledge about the problem, then he is ready to move out of the asylum. ඒ කියන්නේ අපි ඔක්කොම දැන්
ඔය ඇත්තනම් ඉන්න ගමන් කියවන්න ඩයග්නොස්ටික් ස්ටැටිස්ටිකල් මැනුවල් එක තියෙනවා ඇමරිකන් සයිකොලොජිකල් ඇසෝසියේෂන් එකකින් කරපු. නිකන් කිව්වම තමන්ගේ ලෙඩේ හොයාගත්ත හැකි මොකද්ද කියලා. මොකද ඔය බුදුබණේ බුදුහාමුදුරෝ දේශනා කරනවානේ සබ්බේ පුතුජන උම්මත්තකා කියලා ස්ටේට්මන්ට් එකක් ඒක. තේරෙනවනේ? ස්ටේට්මන්ට් එකක් කියන එක දන්නවනේ ඔය ඇත්තෝ නේද? එතකොට ඒක ස්ටේට්මන්ට් එකක්. සබ්බේ පුතුජන උම්මත්තකා සියලුම පෘථග්ජන සත්වයෝ උමුතුයි. ඉතින් ඔය අපි දැන් මෙන්ටල් හොස්පිටල් එකට දාලා කන්ට්‍රෝල් කරන්නේ deviant cases, extreme. They have no idea of the balance, the center, the middle part, the middle side of the life. They cannot control it, and then we have to hospitalize them. But the problem with us, we know the extremes, but we know the center, how to balance it. Sometimes we also can lose the balance, and then we have to go to the hospital. Before that, it is better to identify our problems by reading the books like DSM-4, Diagnostic Statistical Manual and all. Then we know the problem, what it is. It is very good to know about the problem before getting it. ඒක නිසා ප්‍රශ්න ඕන කෙනෙකුට ඕන වෙලාවක වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ දැනගෙන හිටියම හරි ලේසිනේ. නේද? අපි අර සිංහලෙන් කියනවනේ රෑ වැටුණවලේ දවල් වැටෙන්නේ නැහැ කියලා. දවල් වැටුණවලේ රෑ වැටෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්නේ අඳුරගෙන ඉන්නවා. අර ලෙඩු දෙන්න දිහා බැලුවමත් ඒකයි. එක ලෙඩෙක් දන්නවා එයාගේ ප්‍රශ්නේ. අනිත් එක්කන නෑ මට ප්‍රශ්නයක් නැහැ. මම හොඳින් ඉන්නවා. එයා යවන්නේ නැහැ ගෙදර. ඒ කියන්නේ එයා ප්‍රශ්නේ දන්නේ නැහැ. ප්‍රශ්නේ දන්න අය ගෙවල් වල යන්න සුදුසුයි. ඒ වගේ අපේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා in general. අපි හැමෝටම තරහ යනවා. තරහ යන්නේ නැති අය ලෝකෙ ඉන්නවද? තරහ යනවා. ව්‍යාපාදේ. ඉතින් දැන් ලෝකේ ඇංගර් මැනේජ්මන්ට් එහෙමත් තියෙනවනේ. ඒවත් හොඳයි. ඉතින් හැබැයි මෛත්‍රිය තමයි බුදුබණේ නම් ඒකට විසඳුම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය තරහ ගන්න එකේ තියෙනවා සමහර ලාවට කම්පැනි එකේ බොස් එක්ක තරහ වෙලා ඇවිල්ලා ගෙදර දොරට පයින් ගහන එක ඒක තරහ පිට කරන්නේ වැරදි තැන. අපි එහෙමනේ නේද? ඉතින් එහෙම බෑ. තරහ නියම පුද්ගලයා එක්ක නියම වෙලාවට නියම තැනදී නියම ප්‍රමාණයට තරහ ගන්න පුළුවන් නම් ඒක නියම තරහ. To the right degree with the right person at the right time to the right degree නේද? ඒ හරිම වෙලාවට හරිම පුද්ගලයා එක්ක හරිම තැනදී හරිම සීමාව ඇතුලේ තරහ ගන්න පුළුවන් නම් ඒක හරි කියලා කියනවා. ඒ ඇංගර් මැනේජ්මන්ට් වල. හැබැයි බුදුබණේ නම් මෛත්‍රියමයි. මෛත්‍රියමයි. නේද? වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ මෛත්‍රියමයි. එතකොට කරුණාවමයි වඩන්නේ කියලා කියනවා. හැබැයි ඒකට අර ලෙඩ්ඩු දෙන්නගෙන් Tamanට ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගෙන ඉන්න ලෙඩා වගේ හිත ගැන අවබෝධයෙන් ඉන්න ඕන. ඉන්න කෙනාට තමයි ඕක තේරෙන්නේ. එහෙම නැතුව තේරෙන්නේ නැහැ. ඔය භාවනාව කරනකොට ඔය ඇත්ත මෛත්‍රී භාවනා කරනකොට මට ඒක කියන්න මතක් වුණා. කියන්න ඕන මේක. මේක තියෙන්නේ මේ යෝගවල. හැබැයි මේක බුදුබණට අදාළ නැත්තේ නේ. අදාළයි. ඔය තියෙනවා යෝග හා සංස්කෘතියෙන් තියෙන චිත්ත වෘත්ති නිරෝධහ කියලා. ස්ටෙප් පොඩි කියමනක්. ඒකේ අදහස තමයි පින්නතුනේ දැන් අපේ හිත දිහා ඇහැ පියවගෙන බලන් ඉන්නකොට එක එක සිතුවිලි විතරක පහළ වෙනවා. හරියට නිකන් මාළු ටැංකියක් දිහා බලාගෙන ඉන්නකොට මාළු ටැංකියේ හිටපු ගමන් මාළු එකිනෙක උඩ පයින්නවා. ආයෙ වැටෙනවා. ආයෙ ටිකකින් තව එක්කෙනෙක් උඩ පයින්නවා. ආයෙ කෙනෙක් වේගෙන් දුවනවා. ඉතින් අපි ඔය මාළු ටැංකිය දිහා බලාගෙන ඉඳලා මේකේ පැටර්න් එකක් අපි අයිඩෙන්ටිෆයි කරගන්න බලනවා. අපි ඕක ඇතුලේ වෙන දෙයක් චිත්‍රයක් අන්තිමට මාළු ටැංකිය දිහා නෙමෙයි බලන් ඉන්නේ. මාළු දිහා නෙමෙයි බලන් ඉන්නේ. අපි බලන් ඉන්නේ අර හදාගන්න චිත්‍රය දිහා. තේරෙනව නේද? එතකොට ඕකට කියන්නේ චිත්ත වෘත්ති කියලා. වෘත්ති කියලා කියන්නේ සර්කල්. චිත්ත කියලා කියන්නේ හිතට.
mind circling around. Monkey mind. එහෙම නැත්නම් කියනවා. වඳුරත් ගහෙන් ගහට පයින්නවනේ. ඒ වගේ සිතිවිල්ලෙන් සිතිවිල්ලට මේ හිත පයින්නව දුවනවා. It's in a circling process. Cyclical process. දුවනවා, කැරකෙනවා. අන්නේ කැරකෙන එක නවත්තනවට තමයි භාවනාව කියන්නේ. තේරුණාද? ඒ හිත කැරකෙන ස්වභාවය නවත්ත ගන්නවා. ඒක තමයි භාවනාව. ඒක එකපාරට කරන්න බැරි නිසා අපි අර මල් ටැංකිය දිහා බලන් ඉන්න අපි අන්තිමට ඒක ඇතුලේ පැටර්න් එකක් අයිඩෙන්ටිෆයි කරන්න යන්නේ නැතුව අලු ගොඩට පිම්බම අලු ටික හතර වටේම විසි වෙන්නේ. ඒ වගේ අපේ හිත. බුදුහාර දීපු උපමා හරි ලස්සනයිනේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ හිත ලිපේ අලු වලට පිම්බ වගේ කියලා කියනවා. කරලා දිනවද ඒ කාලේ පොඩි කාලේ ලංකාවේ ඉන්නකොට? නේද? හුස්කාලා පිම්බ ගමන් මූණේ ඔක්කොගේම අලු හැම තැනම විසිරිලා. නේ? ඒ වගේ කියන හිත ලිපේ අලු වලට පිම්බ වගේ. එතකොට දැන් බෞද්ධ කොඩි හැම එල්ලනවනේ මේ වෙසක් කාලෙට අපි නේද? අර බෞද්ධ කොඩිය හොළඟට මේ අත වැනෙන්නේ හම්මන දිහාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ හිත අන්නේ කොඩිය වගේ කියලා. එහෙම මෙහෙම විසි වෙනවා. ඒ වගේ. හැබැයි ඔය කොඩියක් මේක විසි වෙනවා. මේක අලු ගොඩක්. මේකට පිම්බොත් පැතිරෙනවා හැම තැනම. අන්න ඒක තේරුම් අරගන්න කෙනා තමයි භාවනාව කරන්න සුදුසු කෙනා. එතනින් එහාටයි භාවනාව පටන් ගන්න. භාවනා කරනවා කියලා you don't have to go into a forest or remote place and sit just like the legs crossed and meditate. You can live in a meditative state. මේ හැමදේම කරන ගමන් අර තමන්ගේ mindfulness and awareness සති සම්පජඤ්ඤ කියලා වචන දෙකක් තියෙනවා. ඕකේ. සිහියෙන් ඉන්න පුළුවන් නම් ආන්නේ භාවනාව. දැන් අපේ ඔළුවට කොච්චර වචන එනවද උදේ ඉඳලා හවස වෙනකොට. ඒ වචන ඔක්කොම කතා කරන්න ගියොත් කොච්චර ප්‍රශ්න ඇති වෙනවද නේ? හැබැයි අපි selectively we need to deliver the speeches. Even daily conversations while having a dialogue between you, wife and husband, parents and children, just like that. You need to be attentive, pay attention, observe, and selectively deliver the speeches, just like that. You need to observe your mind, words, then only you go to deliver it. එළියට ගන්න දාපු දේ ඇතුළට ගන්න බෑනේ. ඒ නිසා නේද? හරියම වටිනවා අර ප්‍රවේශමෙන් මේ වචන එළියට දාන්න. ඒකට හැබැයි අවදියක් තමන්ගේ හිත ගැන තියෙන්න ඕන. එහෙම නැති වුණොත් බෑ මේක කරන්න. එහෙම නැති වුණොත් බෑ මේක කරන්න. නේ? ඒක කොච්චර දුරට දුවනවද කියනවනම් දැන් ඔන්න දැන් මට පේනවා මෙතන පාටිසිපන්ට්ස්ලා ගොඩක් ඉන්නවනේ දැන් ඔය ඇත්තෝ. මේ ඉන්න අයගේ අතරෙන් දැන් සයිකොලොජි කරනකොට එක දෙයක් තමයි සයිකොලොජිස්ට් කෙනෙක් වෙනකොට observing the body language of the client. ඒක තමයි එකක් ක්ලයන්ට්ව තේරුම් ගන්න තියෙන හොඳම දේ. නිතරම අනිත් කෙනාගේ ශාරීරික ඉරියව් තේරුම් ගන්නවා. දැන් ඔයත්තුම හිතන්න තමන් ඒ ඉන්න ඉරියව්ව මාරු කරනකොට අපි නොදැනුවත්ව මාරු කරන්නේ. හැබැයි අපි මාරු කරන්නෙම සිතවිල්ලක් එක්ක. සිතවිල්ලක් එක්ක මාරු කරන්නේ. ඒ නිසා තමයි කෙනෙක්ගේ කායික ඉරියව්ව ගැන අවදියෙන් ඉන්න කියලා කියන්නේ මනෝවෛද්‍යවරයෙකුට වුණා. එතකොට අර ක්ලයන්ට්ව තේරුම් ගන්න පුළුවන්. ඔයත් අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ඉරියව් ගැන අහලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ මේ පුංචි දරුවෝ එහෙම මෙතන අහගෙන ඉන්නවනේ. For even little kids. බුදුහාමුදුරුවෝ කවරම දාකවත් කෙනෙක්ගේ දිහා වපරැහින් බෙල්ල හරවලා පැත්තෙන් බලලා නැහැ. බුදුරජාණන් වහන්සේ
When the Buddha turns 100% fully, then look at the person and talk to him. He doesn't look around and talk to the person. He pays his full attention. Full means the fullest, 100% attention to the person to whom he is talking. But what about us? We are multitasking, but not doing anything right. But we are doing many things at the same moment, same time, but not doing anything right. And that's what we call it busy, but it's not busy actually. It's messy. You know, when you are in a meditative state and when you are listening to yourself and you understand that I have to pay 100% the fullest attention to the person to whom I'm talking. ඒක හරිම වටිනවා. කෙනෙක් තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරනකොට කෙනෙකුට ඒක මානසිකව දැනෙනවා. ඒකටයි කියන්නේ we call it telepathy, deja vu. There are many terms nowadays we use it, but whatever the terms you use it, so the Buddha has explained it earlier. So it is about paying your fullest attention to the person. අන්නේ සම්පූර්ණ අවධානය යොමු කරන එක තමයි වැදගත්. ඕකට මම ඇයි ආවේ? අර ආශිර්වාද අධිෂ්ඨානය කරන්න. කොටින්ම කියනවා නම් අපි පොඩි අභ්‍යාසයක් කරලා ඉමු. මෙන්න මෙහෙම වෙලාවත් වේගෙන් දුවන නිසා ඇහැ පියව ගන්න පොඩි වෙලාවකට. Close your eyes. They erect your spine. ඒ කියන්නේ හොඳට කොන්ද කෙලින් තියාගෙන මං අහගෙන හිටියා අපේ ආමුදුරෝ හොඳ හුස්මක් ගන්න කියන හොඳ හුස්මක් ගන්න. හොඳට lungs පිරෙන්න ගන්න ඕනේ. Fullest capacity of your lungs, you are using it. Okay. So then exhale it. Now inhale. හොඳට පිරෙන හුස්මක් අරගෙන රිලැක්ස් එකේ හුස්ම පිට දාන ගමන් සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතන්න. සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතන්න. දැන් තමන්ගේ අම්මව සිහි කරන්න. මෑණියෝ තමන්ගේ අම්මා තාත්තා හෝ අම්මා විතරක් හරි කමන්නේ සිහි කරලා එහෙම හිතන්න. තමන්ගේ මෑණියෝ ලෝතුරා බුදු වුණ බලයෙන් සුවපත් වේවා කියලා හිතන්න. ඇහැ අරින්න. What was more impactful, the first lesson or the second one? In the first session, what we did was සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා, for all beings be happy. But in the second one, in particular, we narrowed it down to one person, that is your mother. Then visualizing her, we brought බුදුරජාණන් වහන්සේ බුදු ගුණ බලයෙන් අම්මා මෑණියෝ සුවපත් වේවා කියලා හිතුවා. Which one is more impactful? The second one. Why? අම්ම තමයි ළඟම දැනුනේ. එතකොට ලෝක සත්වයෝ කිව්වම අවබෝධය පැතිරිලා ළඟ නෑ. You cannot visualize it. You cannot get an idea, a proper one, a correct one. You cannot picturize it. You know, the mind and the mental images, picturizing it. That's more important. You know, that is how our mind is functioning.
you know. The second one අපි ගෙනාව එතකොට අම්මා. හැබැයි අම්මා විතරක් නෙමෙයි. දැන් අම්මා අපි හොඳටම දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් සූපත් වේවා කිව්වම කොහොමද බුදුහාමුදුරුවෝ අම්මයි සම්බන්ධ කරගත්තේ කොහොමද? හිතේ ඇඳිච්ච පින්තූරේ මොකක්ද? කරුණාව කියන්නේ අම්මා ආදරේ බුදුරජාණන් වහන්සේගේ තිබ්බ කරුණාවත් එක්කම තමයි ඒක ප්‍රාර්ථනා කරන්නේ. අන්න හරි. දැන් අපි ඔක කරාම සමහර කෙනෙකුට හිතෙනවා මෙහෙම දැන් අර අපි පින්තූර වල දැකලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ අර නාලාගිරි ඇත්තාම වේගෙන් දුවගෙන ඇවිල්ලා බුදුහාරන්ගේ බිම දන ගහලා බුදුහාමුදුරුවෝ අතින් ආශිර්වාද කරන පින්තූරයක් වගේ දැකලා තියෙනව නේද අපි? මේ පින්තූරේ දැකපු අයට එනවා බුදුහාමුදුරුවෝ මෙහෙම ආශිර්වාද කරනවා හිතින්. එතකොට අර හස්තියට වගේ එතකොට මං ඉස්සරහා ඉන්නේ එක්කෝ අම්මා නැත්තම් මං අම්මා නැත්තම් මම නම් නැති මාමා. එතකොට බුදුහාරන්ගේ ආශිර්වාදය මට ලැබෙනවා වගේ කියලා විෂුවලයිස් කරනවා. ආන්න එතකොට තමයි ඒක ඒ කියන්නේ නිවැරදි විදියටම අර බුදුන්ගේ ආශිර්වාදය ලැබෙන ක්‍රමය. තේරුණානේ? ඒ කියන්නේ දැන් මේක මනෝවිද්‍යාව බුදුබණේ කලවමේ මගේ අත්දැකීමම විතරක් නෙමෙයි. මට මතකයි මේ COVID outbreak එක when it was first happened initially in the last year 2019 in January. I remember one message telecasted by Bambalapitiya ඥානාලෝක හාමුදුරුවෝ. බම්බලපිටිය ඥානාලෝක හාමුදුරන්ගේ දේශනා අහන්න නම බම්බලපිටිය ඥානාලෝක හාමුදුරුවෝ YouTube එකේ තියෙනවා. උන්වහන්සේ එකක් හිමාලයේ ඉන්න ගමන් බුද්ධ ගයාවේදී මේ මැසේජ් එක දාලා තිබුණා ලෝකෙටම මේ උන්වහන්සේ කියලා තිබුණේ කිතුණු දහම අදහන අය ජේසුස් වහන්සේ ගැන හිතන්න. වෙනත් ආගමක් අදහනවා නම් ඒ නායකතුමා ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ අදහන අය බුදුහාර ගැන හිතලා බුදුහාමුදුරුවෝගේ බුදු ගුණ බලයෙන් අර බුදු කිරණ බුද්ධ රශ්මිය අපි අර දැකලා තියෙනනේ සවනක් ඝන බුදු රැස් මාලාව විහිදෙන පින්තූර. ඒ රශ්මිය Tamanට වදිනවා ඇඟට. වැදිලා මේ Tamanගේ දැන් කොවිඩ් වල ගොඩාක් වෙන්නේ මේ lungs throat නේ affect වෙන්නේ. එතකොට මේ Tamanගේ පපුව පෙනහල්ල මේ මුළු ශරීරයම අර බුදුහාමුදුරුවන්ගේ බුද්ධ රශ්මියෙන් පිරීලා ඉතිරිලා යනවා විෂුවලයිස් කරන්න කිව්වා. අර බුදු ගුණය Tamanට ලැබෙනවා. එතකොට උන්වහන්සේ ඒකම කිව්වා. දැන් අපි හිතමු දැන් ඕක බුදුහාමුදුරුවෝ ගැන හිතන්න අකමැති අය ඉන්නවනේ වෙනත් ආගම්වල අය. එයාලට කිව්වා ඒ ආගම ගැන හිතන්න කියලා. හැබැයි අර the powerful visualization of the thought that can brings you the healing you know. හැබැයි මෙතන අපි ඇත්තටම බුදු ගුණ බලයනේ මේ විශ්වයේ පවතින බුද්ධ බලයෙන්ම මේක අපි visualize කරනකොට ඒක ඉබේටම අපට ලැබෙනවා. අන්න අදිෂ්ඨාන කරන විදිය. තේරුණානේ? දැන් මේ දේශනාවේදී මුල ඉඳලම මම කිව්ව කරුණ උතන්ට සම්බන්ධයි. අපි පටන් අරගත්ත හිත ගැන අවබෝධ කරගන්න ඕන. හිත ගැන බලන්න ඕන. ඕකට අර මානසික ලෙඩු දෙන්න වගේ හිතන්න ඕන. එළියට යන්න දෙන ලෙඩා වගේ තමන්ගේ හිත ගැන අවබෝධ කරගන්න ඕන. තමන්ගේ ප්‍රශ්න ගැන දැනගන්න ඕන. ඒක වටිනවා. ඊළඟට සිතිවිලි කොටස් කරගන්න ඕන. නේ? මාළු ටැංකියක් දිහා බලන් ඉන්නවා වගේ හැබැයි අන්තිමේ මාළුව දිහා උන්ගේ පැටර්න් දිහා නෙමෙයි අර holistic picture එක සම්පූර්ණ මේක බලන්න ඕනේ. එතකොට තමයි යාට ලොකු පින්තූරයක් ගන්න පුළුවන් ජීවිතේ. ඊළඟට impactfulness එක අපේ හිතන දේ භාවනා කරනකොට visualize කරන විදිය නේ හරිම වැදගත්. ඒ සිටිවිල්ලට අපි දෙන 100% attention එක බුදුහාමුදුරුවෝ වැදගත්. ආන්න ඒ සිටිවිල්ලෙන් අදිෂ්ඨානයේ ආශිර්වාදයේ සිද්ධ කරන එක ලෝකයාට ඉතාම වැදගත්. අන්න ඒක තමයි මේ වෙලාවේ හරියටම අපි කෙනෙකුට ආශිර්වාද කරනවා නම් කරන්න විදිය. දැන් තේරුණාද ඔය ඇත්තන්ට? මේ ගැන හොයන අයට තව those who are doing research so for them
This is called a neuro-linguistic psychology. This disciplinary path called the neuro-linguistic psychology. මනෝවිද්‍යාවේ neuro-linguistic පැත්ත. linguistic කියවම වාග්විද්‍යා පැත්තකුත් තියෙනවානේ. එතකොට ඒක අපේ මොළයට සම්බන්ධව neuron, the way how the neurons function. එතන neuro-linguistic පැත්තත් එක්ක මනෝවිද්‍යාව වැඩ කරන එක බුදුහාර මෙතන කියලා දීලා තියෙනවා සරලව අපිට. ඒකට උදාහරණයක් තව කියනවා නම් මනෝවිද්‍යාව පැත්තෙන් මෙන්න මෙහෙම එකක් ඒක. ඔන්න නියුරෝ ලින්ග්විස්ටික් මෙන්ටල් එක්සර්සයිස් එකක් අපි කරන්න යන්නේ දැන් ඈ. ඇහැ පියව ගන්න බලන්න. ඔන්න now I am giving you advices. Okay, please follow them. But you need to follow the exact commands that I am giving you. Do you understand that? The exact command I am giving you. Okay? So, here is my command. Don't think. Okay? Don't think in the sense, do not think. Do not think. Okay? Do not think of a black monkey. Open your eyes. What happened? You know, that is neuro-linguistic psychology. I am very clear, precise about my advice. I am giving you an advice. I told you that. It is a command. So then I gave you the advice. I gave you a little space to think, pause it, then gave you the command. What was it? Do not think. It was very precise. Do not think of a black monkey. But I told you not to think of a black monkey, but finally ended up completely thinking of a black monkey. අර කළු වඳුර එක පාට ඔළුව ඇතුළට රිංග ගත්තා. තේරෙනව නේද? ඒක හරි වටින mental exercise එකක්. හිත වැඩ කරන විදිය ඉගෙන ගන්න. The way how the mind functions. නේ? ඒ කියන්නේ අපි හිතන්න එපයි කිව්වට හරියන්නේ නැහැ. හිත visualize කරලා ඉවරයි. black කියනකොට කළු, monkey කියනකොට වඳුර, ඒ දෙන්නම හිත හිතලා ඉවරයි. ඒක අපිට කරන්න බෑ. එහෙනම් හිතන්න බලන්න මේ ගැන. ඔයාලා දන්නවද කරව ගැන? කරව හයන්න වයන්න දන්නේ එහෙනම් වරක දැන් තේරුණා නේද? කරව කිව්වම දන්නේම නැහැ. No perception at all. You have no idea of what nonsense is this. But when we change the syllables, the letters, varaka, you know, ඒ විතරක් නෙමෙයි වරක මතක් වුණා, රහ මතක් වුණා, කාපුවා මතක් වුණා, ඔක්කොම මතක් වුණා නේද? අන්න දැන් හිත වැඩ කරන විදිය. තේරුණානේ? ඉතින් බුදුහාමුදුරුවෝ මේ සංසාර දුක කෙලවර කරන එකක් නෙමෙයි, මේ සංසාරයකනේ අපි ඉන්නේ. මේක නවාතැන්පලක්, ඒක අම්බලම. ඉතින් මේ සංසාරෙම භවයේ නිරෝධයක් ගැන නම් කතා කරන්නේ. එතනට යන්න මේ භාවනාව ඉතාම වැදගත්. භාවනාව කියලා කියන්නේ තමන්ගේ හිත, කය, වචනය ගැන අවදියෙන් ඉන්න එක. You have to be well aware of your mind, your words and the actions. එතකොට behavior. මේ හිත, කය, වචනය තුන්දොර ගැන අවදියෙන් ඉන්නවනම් ආන්නයාට තමයි ඔය බුදුමඟ අවදි වෙන්නේ. ඒකට මම අද සරල උදාහරණ ටිකක් ඔයයන්ට කිව්වා. සමහර වෙලාවට ඔය කළු වඳුර ඉන්නේ ගෙදරම ඉන්න කෙනෙක් තමයි. ළඟම ඉන්න කෙනෙක් තමයි. එක්කෝ එහෙම කම්පැනි එකේ බොස් වෙන්නත් පුළුවන්. තරහ ගියාම එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ
හැබැයි එතකොට දැනගන්න ඕන දැන් මේ වැඩ කරන්නේ mental images එක්ක. ඒ වෙලාවේ වැඩ කරන්නේ පංච නීවරණද සප්තබොජ්ජංගද ටක් ගාලා හිත වෙනස් කරගන්න මේක උදව් වෙනවා. මේක හරියට හරි ලස්සනයි ඔය ස්මාර්ට් ෆෝන් එකේ මොනවා හරි ප්‍රශ්නයක් ගියාම අපි ටක් ගාලා මොකද්ද කරන්නේ? අර මේ දැතිරෝධයක් වගේ තියෙන settings වලට ගිහිල්ලා බලනවා ටක් ගාලා මොකද්ද වුනේ කියලා. එහෙම නැත්නම් අපි switch off කරලා on කරනවා reset කරගන්නවා. ඒ වගේ තමයි. දැන් අපේ ඇහැ නිතරම මේ reset වෙනවනේ refresh වෙනවා අර blink with the blinks it refreshes. Just like that you can refresh your mind also. But sometimes there are cases you cannot refresh it, then you need to shut it down and reopen. Neither, just like your computer, just like your smartphone. ඒ වගේ තමයි හිතත්. සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. You see nothing but the black dot of the whiteboard, then immediately what you have to do, just reset it. Sometimes you are talking right. You see your perspective, your point is right. But we have no idea that we talk with our facts. We have got the facts right. But there are many more factors related to the point. We know only the facts what are known to us. ඒක හරියට බෝලයක් තියෙනවා එක පැත්තක් කළු පාටයි එක පැත්තක් සුදු පාටයි. අපිට පේන්නේ කළු පාට පැත්ත විතරයි නෝනට පේන්නේ මහත්තයාට පේන්නේ සුදු පාට පැත්ත විතරයි. මහත්තයා කියනවා බෝලේ සුදු පාටයි කියලා නෝනා කියනවා බෝලේ කළු පාටයි කියලා. No one sees the big picture. They both talk from their ends. That is right from their end. But what is the ball actually? That's the problem. ඒක නිසා ඇමරිකාවේ හිටියත් ලංකාවේ හිටියත් අපි කොහේ හිටියත් knowing the big picture, knowing the right thing, seeing things as the way they are. ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමයි වැදගත්. It can be, we all can be Christians, Muslims, Buddhists, Hindus, Jews, whatever the religion, whatever the castes, whatever the social status, economic status, irrelevant of all that. Regardless of all that, what we need to think, to see things as the way they are. To do that, you need to get a clear picture. To get a clear picture, you have to clear up your mind. If you don't have a clear mindset, you cannot get a clear picture. හොඳ කැමරාවකින් උනත් හොඳ පින්තූරයක් ගන්න නම් lens එක හොඳට clear එකට තියෙන්න ඕනනේ. නේද? Even in a sunny day, you are running through a forest, but you are wearing sunglasses, but you see the forest in the same color in which your sunglass draws your attention. If it is in blue in color, then you see the forest in blue in color. ඒක නිසා මේ ඔච්චර sunny day එකක් වුණත් මේ අපි අඳින sunglass එක හරීම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා හිත පැහැදිලිව තියාගන්න එක හරීම වටිනවා. ඔක එකපාරට කරන්න බෑ. හරි ලස්සන වැඩක් මේක කරන්න පුළුවන් නම් easier said than done. මටත් එහෙමයි, ඔයත්තන්ටත් එහෙමයි. සමහර වෙලාවට ඔය හාමුදුරුවන්ට මේ මතක තියාගන්න ඕන මේ කියන දෙකක් තමයි වෙලාවකට අමතක වෙනවා. මේ මහාන වෙලා දෙන්නේ කියලා. සමහර ලංකාවේ ටීවී බලනවා නම් එහෙම බලන්න පුළුවන් ඒ වගේ cases. හාමුදුරුවෝ මාධ්‍යවල ඒවට කලකිරෙන්න එපා. හැබැයි අර එකපාරටම මේ හිස බාලා එහෙමනම් ඔළුවට අත ගියාම අපිට ප්‍රශ්නයක් වුණාම ඔළුව අත ගෑවෙනවනේ. ඔය ඇත්තටත් එහෙම නේද? ඔළුව අත ගෑවෙන ප්‍රශ්නයක් වුණාම ඔළුවට අත යනවා. එතකොට තේරෙනවා හිස බාලා නම් මම මහාන වෙලයි කියලා. ඒ වගේ අර හරකට ගාලා තියෙනවනේ. කොහේ දිව්ව දවල් දවසේ රැයට ගාලට එනවනේ.
අපි ගෙදර එන්න වගේ. ඒ වගේ හිතටත් එන්න ගාලක් හදා ගන්න ඕන. හොඳ point එකක්. A place where you can calm it down your mindset. ඒකට තමයි කමටහන කියලා කියන්නේ. තේරුණාද? ඒ කමටහන ඉතිපිසෝ ගාථාව වෙන්න පුළුවන්. සීල ලෝක සත්‍යෝ සූපත් වෙත්වා කියන එක වචනයක් වෙන්න පුළුවන්. සරල පුංචි අදහසක් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර බුදු කාමරේ වෙන්න පුළුවන්. එහෙම එකක් හදාගන්න. ඒක නිතරම හිතනකොට දකින්නකොට හිත එතන නවතිනවා. අර කොහේ දිව්වත් තරහාවත් මොන දේව තුල හිත දිව්වත් අන්තිමේ හිත තැම්පත් වෙන තැනක් තියෙනවා. එහෙම එකක් හදාගන්නවා. තේරුණානේ? එතකොට දැන් වෙලාව හරිනේ. අපි එතකොට අර ආශිර්වාදයේ අදිෂ්ඨානය කරනකොට අර තැම්පත් වෙච්ච හිතින් කරන්නත් ඕන. හිත සෙටල් ඩවුන් වෙන්න ඕන. අර චිත්ත වෘත්තිය නවත්තන්න ඕන. එතනදි තමයි පටන් ගන්න අර හිත කැරකෙන නැවතිලා එතනදි තමයි අපි අදිෂ්ඨාන කරන්න ගන්නේ. ඊළඟට හිතනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳ. ධර්ම රත්නය පිළිබඳ. එදා බුදුරජාණන් වහන්සේ 20000ක් පමණ මහා සංඝ රත්නය සමග කිඹුල්වත් පුරයට වඩිනවා අපි ඉතින් විෂුවලයිස් කරනවා. ඒ වඩිනවා වගේ දැන් හිතන්න ඕන ඇමරිකාවේ ලංකාවේ මේ බුදුහාමුදුරුවෝ ආනන්ද මහරහතන් වහන්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සමග කිඹුල්වත් පුරයට වඩිනවා වගේ 20000ක් සමග මහා සංඝරුවනේ එක වඩිනවා දැන් මේ මහ පොළොවේ. අපි ඒක හිතන්න ඕන දැන් එහෙම හිතලා උන්වහන්සේලා බුදු ගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් මේ ලෝක සත්වයාගේ රෝග බය, අමනුස්ස බය, දුර්භික්ෂ බය දුරු වේවා කියලා අදිෂ්ඨාන කරා. අපි අදිෂ්ඨානයේ වඩමු පුංචි වෙලාවක් ඇහැ පියවගෙන අර බුදුහාමුදුරුවෝ වඩිනෝ මහා සංඝයා එක්ක මේ මෙන්ටල් පික්චර් එක ඒක ඊටාම් වැදගත්. විෂුවලයිස් කරන ගමන් අපි ඒක හිතනවා. පුංචි වෙලාවක් ඔන්න මම මේකට කියන්නේ ගයිඩඩ් මෙඩිටේෂන් කියලානේ. ඔන්න මම ගයිඩ් කරනවා ඒත් හිතන්න ඕන හැපිය වගේ. හොඳයි හොඳට හැපියව ගන්න. හොඳ හුස්මක් ගන්න ගමන් දැන් බුදුරජාණන් වහන්සේ බුදු සිරිපතුලෙන් අර 108ක් මංගල ලක්ෂණ තියෙන බුදු සිරිපතුල මහ පොළොවේ පිහිටුවල උන්වහන්සේ වඩිනවා බුදු රැස් විහිදුවමින්. උන්වහන්සේගේ පිටුපසින් සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු 20000ක් මහා සංඝ රත්නය වැඩම කරනවා. මේ අපි ජීවත් වෙන මහ පොළොව උඩමයි උන්වහන්සේ වැඩ සිටියේ. උන්වහන්සේලා වඩිනවා. ලෝතුරා බුදු ගුණ බලයෙන් අර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් අපි මේ දවස්වල ගෙවල් වල අලංකාරයට සරසන බෞද්ධ කොඩියේ නීල පීත ලෝහිත ඕදාත මංජෙට්ට ප්‍රභාස්වර කියන මේ ෂඩ් වර්ණ රශ්මි මාලාවම අර බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් රහතන් වහන්සේලාගෙන් විහිදෙනවා. ඒ මහා කරුණාව, මහා මෛත්‍රිය, මහා ප්‍රඥාව වඩපු ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන්, මහා රහතන් වහන්සේලාගේ ගුණ බලයෙන්, ධර්ම රත්නයේ ගුණ බලයෙන් මේ විශ්වයේ මේ මහා පෘථිවි තලයේ පුරාම පැතිරී යන රෝග භය, අමනුස්ස භය, දුර්භික්ෂ භය දුරින්ම දුරු වේවා. ලෝක සත්වයාගේ හිතේ රාග, ද්වේෂ, මෝහ යටපත් වෙත්වා. කරුණාව, මෛත්‍රිය, මුදිතා, උපේක්ෂා ආදී සතර බ්‍රහ්ම විහරණ දියුණු වේවා. දාන, සීල, භාවනා ආදී පුණ්‍ය ක්‍රියාවලට හිත දියුණු වේවා. අප හැමදෙනාගේම හිතත්, කයත්, වචනයත් තුන්දොරම බුදු ගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් නිවේවා නිවේවා නිවේවා. මමත් මගේ මව්දෙමව්පියෝ දෙපළත් සහෝදර සහෝදරයනු
වැඩි හිටියොත් ගුරු දෙගුරුන් වහන්සේලාත් නෑදෑ හිත මිතුරොත් දුවා දරුවොත් සියලුම ලෝක සත්වයෝ ඇහැට දැකපු අය නොදකපු අය දුර අය ළඟ අය මනුස්ස තලයේ අය නරක තිරිසන් ප්‍රේත අසුර සතර අපාගත සත්වයෝ සදිව් ලෝ තලයේ වැඩවසන සත්වයෝ භවතලවල වැඩවසන සත්වයෝ මේ විශ්වයේම වැඩවසන සියලුම ලෝක සත්වයෝ ලෝතුරා බුදු වන බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛයන්ගෙන් නිදහස් වේවා ලෝතුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවුන සැනසුණු නිර්වාණ ධර්මයෙන් සැනසෙන්න සියලුම ලෝක සත්වයාටත් ඔබ අප හැම දෙනාටම මේ උතුම් වූ ධර්ම ශ්‍රවණය ධර්ම දේශන පුණ්‍ය බලය හේතු වාසනා වේවා කියලා සාදු නාදයක් පවත්වනවා. සම්මා සම්බුදු සරණයි.